මෙකල විශ්වයෙන් එන පණිවිඩයයි කියමින් අන්තර්ජාලයෙන් නොයෙක් ප්‍රකාශ කරන යෝගීන් ගුප්ත ඥානීන් වගේ පෙනී සිටින අය බොහෝම සිටිනවා. ඇත්තටම විශ්වයෙන් පණිවිඩ එනවද? එනවනම් මේවා එන්නේ කොතනින්ද? එවන්නේ කවුද? ඒවා ලබාගන්නේ කොහොමද? ආගමික ලෝකයේ පවතින ප්‍රබල විශ්වාසයක් නම් දෙවියන් වහන්සේ තමා තෝරාගත් ශාස්ත්‍රවරයෙකු ලවා මනුෂ්‍ය වර්ගයාට පණිවිඩ එවන බව. ඔවුන්ගේ සුද්ධ ග්‍රන්ථවල තියෙන්නේ ඒ ශාස්ත්‍රවරයා විශ්වයෙන් එබැත්තන් දෙවියන් වහන්සේගෙන් ලබාගත් පණිවිඩයි. මේ විශ්වාසයේ තරම් මනුෂ්‍යයන්ට විනාශය ගෙන දුන්න තවත් දෙයක් නැහැ. ඒ තරම්ම මනුෂ්‍යයාගේ බුද්ධිය හා චින්තනය ඇහුරු නොමගැව් පටු කළ තවත් විශ්වාසයක් නැහැ. ඒ සුද්ධයයි කියන ග්‍රන්ථවල භයානක දරුණු අසභ්‍ය ම්ලේච්ඡ ප්‍රකාශ තියෙනවා. ඒවා අදහන මිනිසුන් හිතනවා ඒවා දේව වාක්‍ය කියලා. යථාර්ථවාදීව බලන ඕන කෙනෙකුට පෙනෙනවා මිනිසාට එහෙම පණිවිඩ ආඥා එවන මේ පුද්ගලයෙක් විශ්වයේ නැහැ කියලා. ඒ කිසිසේත් සිහි බුද්ධිය ඇති අයෙකුට පිළිගන්න පුළුවන් විශ්වාසයක් නෙවෙයි. එහෙම පණිවිඩ එනවා නම් ඒවා එන්නේ මිනිස්යාගේම චිත්තසංතානයෙන්. තමාගේ චිත්තසංතානයෙන් කොතනින්ද ඒවා එන්නේ? සාමාන්‍යයෙන් බලනකොට අපේ සිතේ ඕනෑම කොටසකින් පණිවිඩයක් එන්න පුළුවන්. දැන් යටිහිතේ තිබුණ අදහසක් උඩු හිතට පැමිණීම හරියට දැනෙන්නේ පණිවිඩයක් ආවා වගේ. නිදර්ශනයක්. කලකට පෙර ඇමරිකාවේ එක්තරා පුද්ගලයෙක් තුවක්කුවක් ගෙන පාසලකට පැනලා අහිංසක ළමයි 7-8 දෙනෙකු ඝාතනය කළා. පොලිසිය ඔහු අත්අඩංගුවටගෙන ප්‍රශ්න කරාම ඔහු කිව්වේ මට එසේ කරන්න නියෝග කළේ දෙවියන් වහන්සේ කියලා. කලකට පෙර මේ රටේ කතෝලික පල්ලිවල යාඥා කරමින් සිටි බැතිමතුන් 260ක් 70ක් බෝම්බ පුපුරා විනාශය කළේ එහෙම දෙවියන් වහන්සේගේ පණිවිඩ විශ්වාස කළ අය. ඒ ඝාතනයේ මෙහෙව පුද්ගලයා ඇත්ත වශයෙන්ම හිතන්නේ නැති එය දෙවියන් වහන්සේ ඔහුට කළ නියෝගයක්. අපේ සිත්වල පළපදියම් වූ විකාර, උමතු, කල්පනා වලින් පණිවිඩ එනවා. හිතේ යටපත් කරගෙන සිටින ප්‍රාථමික චිත්ත වේග, ඒ කියන්නේ කාම, ද්වේෂ, මෝහ ආදීනුත් ඒ වගේ පණිවිඩ එනවා. ඒවා විශ්වයෙන් එන පණිවිඩ ලෙස ඇතැම් පුද්ගලයන්ට දැනෙන්න පුළුවන්. දැන් ප්‍රශ්නය විශ්වයෙන් මිනිසාට පණිවිඩ එනවාද යන්න. ඇත්ත වශයෙන්ම විශ්වයෙන් එනවායි කියන ඒ පණිවිඩ එන්නේ ඈත අභ්‍යවකාශයෙන් නෙවෙයි මිනිසාගේම චිත්ත සංතානයෙන්. එහෙම සත්‍ය වූ විශ්ව පණිවිඩ එනවනම් මිනිසාගේ මනසින් මතුවන විකාර අදහස් එයින් වෙන් කරගන්නේ කොහොමද? අපේ චිත්ත සංතානයේ ඉහළම කොටස විශ්වය හා සම්බන්ධයි. මම මේ කොටස හඳුන්වනවා විශ්ව විඥානය කියලා. කෙනෙක්ගේ විශ්ව විඥානය කියන ඉහළම තලයට පැමිණියාම විශ්වයත් තමත් එකක් වගේ දැනෙනවා. අන්න ඒ ඥානයෙන් ඔහුට යම් යම් දර්ශන ඇති අවබෝධ ලැබෙනවා. ඒවා විශ්ව සාධාරණයි, සර්වකාලීනයි. මෙන්න මේවයි විශ්ව පණිවිඩ කියලා කියන්නේ. මේ මම ඔබට තවත් පාරභෞතික গুপ্ত විශ්වාසයක් දක්වනවා නෙවෙයි. මම කියන්නේ මිනිස්යාගේ චිත්තසංතානයේ විශ්වයට හා සම්බන්ධ කොටසෙන් පණිවිඩ එනවා කියලා. මට වරක් විශ්ව පණිවිඩයක් ලැබුණ හැටි ඔබට කියන්නම්. මා ආයතනයක ප්‍රධානියෙකු ලෙස සේවය කළ කාලේ එක්තරා නිලධාරියෙකු කළ වරදකට ඔහුට අවවාද කිරීම නිසා ඔහු උරණ වෙලා මට වෛර කරන්න පටන් ගත්තා. ඔහු යම් යම් අයලවා මා මරණ බවට තර්ජනය වන්න පටන් ගත්තා. දිනක් හවස් කාලේ නිවසට ඇවිදගමින් සිටියදී මේ ගැටලුව වේදනාකාරීව සිතේ මතුවෙලා යම් නොසන්සුන්තාවකට මම පත් වුණා. මට එහිදී හිතුණා මේ නිලධාරියාට විරුද්ධව විනය පරීක්ෂණයක් ඉල්ලන්න ඕන කියලා. මා එහෙම කළොත් නිසකවම ඔහුගේ රැකියාව නැති වී යාමට ඉඩ තියෙනවා. මෙහෙම නොසන්සුන් හිතෙන් මා යද්දී කඩපෙළක කතා බහක යෙදී සිටි තරුණ පිරිසෙක්ගෙන් එක්කෙනෙක් මෙහෙම කියනවා මට ඇහුණා.
මේ ලෝකේ වැඩ කරන්නේ හොඳ හිත පමණයි. ඒ වෙලේ මට වැටහුණා ඒ විශ්වයෙන් වටිනා පණිවිඩයක් කියලා. පසුදින ඒ අමනාප වූ නිලධාරියා කාර්යාලයේදී මා වෙත පැමිණි වේලේ මම සැබෑ මනුෂ්‍ය කරුණාව උපදවාගෙන සිනාසෙලා ඔහුගේ පවුලේ සැපසනීප විමසුවා. මා දුටුවා ඒ වෙලේ ඔහු වෙනස් වුණා පමණක් නෙවෙයි. තමා අතින් වූ වරද පිළිගෙන හඬන්නටත් පටන් ගත්තා. ප්‍රශ්නේ එතනින් නිමයි. ඇයි මා කිව්වේ ඒ විශ්වයෙන් ආපු පණිවිඩය කියලා? ඒ කිව් තරුණයාගේ උත්තර සිතෙන් පහළ වුණ විශ්ව සාධාරණ දයාව කරුණාව ආදරය මුසු පණිවිඩයක් නිසායි. මේවායි විශ්ව පණිවිඩ කියන්නේ. කොහොමද විශ්ව පණිවිඩ අපි හඳුනාගන්නේ යන්න අපි මීළඟට බලමු. ඊට පෙර විශ්ව පණිවිඩ නොවන්නේ මොනවද කියලා වෙන්කර හඳුනා ගැනීමට අපිට හැකි වෙන්නට ඕනේ. මොනවද විශ්ව පණිවිඩ නොවන්නේ? මෙන්න මේවා. යමෙකුගේ මනෝ පරිකල්පනයක් හිතලුවා අභිලාෂමය කල්පනාව විශ්ව පණිවිඩයක් වෙන්නේ නැහැ. සමාජයේ පවතින සාම්ප්‍රදායික සංස්කෘතික විශ්වාසයක් හෝ ආකල්පයක් විශ්ව පණිවිඩයක් නෙවෙයි. නිදර්ශනයක් වශයෙන් ලෝකයේ ප්‍රධාන ආගම් දෙකේම සුද්ධ ග්‍රන්ථවල සඳහන් වෙනවා ස්ත්‍රියගේ වටිනාකම පුරුෂයෙකුගේ වටිනාකමෙන් භාගයයි. මෙය ඒ ශාස්ත්‍රවලින් තමා විසූ සමාජ සම්මතයෙන් ගත් ආකල්පයක්. ඒ වගේ පුරුෂවාදී හෝ ස්ත්‍රීවාදී ජාතිවාදී කුලවාදී ආගම්වාදී පණිවිඩ විශ්ව පණිවිඩ නෙවෙයි. සුද්ධ ග්‍රන්ථවල මෙවැනි දෘෂ්ටිවාදී වාක්‍ය අප්‍රමාණ තියෙනවා. නිදර්ශනයක් දැක්වුවොත් වේදේහි පුරුෂ සූත්‍රයේ තියෙනවා ක්ෂුද්‍ර ජනයා බ්‍රහ්මන්ගේ පාදයෙන් පහළ වූ පිරිසක් කියලා. එය බ්‍රහ්මන්ගේ පණිවිඩයක් නෙවෙයි. එය ලියූ පුද්ගලයාගේ සිතේ වූ කුලවාදී අදහසක්. මිනිස් මනස ලෝභ, ද්වේෂ, භය, මෝහ ආදියෙන් මුලා කරන යම් ඉගැන්වීමක් වෙනවා නම් එයත් විශ්ව පණිවිඩයක් වෙන්න බෑ. දේවවාදී ආගම්වල භාෂාවෙන් කිව්වොත් ඒ දෙවියන් වහන්සේගේ පණිවිඩ නෙවෙයි සාතන්ගේ පණිවිඩ. හැබැයි මේ සුද්ධ ග්‍රන්ථවල සාතන්ගේ පණිවිඩත් සෑහෙන්න තියෙනවා. එවැනි එක් ආගමක් කියනවා දිව්‍ය ලෝකයේ තියෙන්නේ කාම සුඛය විතරයි කියලා. වරක මා සිටි පළාතේ රහතන් වහන්සේ නමක් ධර්ම දේශනයක් කරනවායයි පළාතේ ගෙන ගිය ආරංචිය අනුව මම ඒ ශ්‍රවණය කිරීමට ඒ විහාරස්ථානයට ගියා. සුදුවතින් සැරසුණ 10 ගාණක් බැතිමතුන්ගෙන් ඒ විහාරස්ථානය ඒ වෙලේ පිරීලා තිබුණා. රහතන් වහන්සේයයි හඳුන්වා ගන්නා ඒ භික්ෂුව මෝටර් රථයකින් කැඳවාගෙන ඇවිත් සංවිධායකයන් නෙළුම් මලෙන් මාවතක් හදලා පිළිගෙන ඒ මත ධර්මාසනයට වැඩම කරවුවා. උන්වහන්සේ දේශනා කළේ යමෙක් සීලේ පීඨා පින්කම් කරනවා නම් ඔහු අනිවාර්යෙන් දිව්‍ය ලෝකයේ ඉපදෙලා සිය ගණනින් දිව්‍යාංගනාවන් ලබන බව. ඒ කියන්නේ දිව්‍ය ලෝකයේ තියෙන්නේ කාම සුඛය කියන එක. ලාභ සත්කාර සමාජ පිළිගැනීම ලබා ගැනීමේ චේතනාවෙන් යමෙකු කියන හෝ කාලීනව මහජන අවධානය තමා වෙත යොමු කරවන ප්‍රකාශත් විශ්ව පණිවිඩ නෙවේ. පුද්ගලයෙකු යම් මානසික උද්දාමයකින් උත්තේජනයකින් එහෙම නැත්නම් ස්වයං මෝහනයකින් කරන ප්‍රකාශද විශ්ව පණිවිඩ හැටියට බාර ගන්න බෑ. යමකු විසින් හෝ යම් ජන කණ්ඩායමක් විසින් කළ මානුෂික අපරාධයක් සාධාරණීකරන ඒ ක්‍රියාවේ වගකීමෙන් නිදහස් කරන ප්‍රකාශද විශ්ව ප්‍රකාශ නෙවේ. අපි මේ ළඟට විශ්ව පණිවිඩයක් හඳුනාගත හැකි දර්ශක මොනවාද කියලා බලමු. අපි මේ කතා කළේ විශ්ව පණිවිඩ නොවන ඒවා. දැන් විශ්ව පණිවිඩ හඳුනාගත හැකි දර්ශක මොනවාද කියලා බලමු. විශ්ව පණිවිඩ මිනිස්යන් තුල පහළවන ඉන්ද්‍රියන් 3ක් තියෙනවා. විශ්ව පණිවිඩ ග්‍රහණය වන්නේ මේ ඉන්ද්‍රියන් 3ට. ඒ ඉන්ද්‍රියන් 3 නම් හදවත, බුද්ධිය හා ප්‍රඥාව. හදවතේ පහළවන්නේ සදාචාරය හා මෛත්‍රිය සම්බන්ධ පණිවිඩ. මේ තියෙන්නේ එහෙම පහළ වූ පණිවිඩ.
දෙවියන් වහන්සේ යනු ප්‍රේමයයි යේසුස් වහන්සේ කළ ප්‍රකාශය. වෛරයෙන් නොසංසිඳේ. වෛරය සංසිඳෙන්නේ අවෛරේනි බුදුන් වහන්සේ කළ ප්‍රකාශය. සියලු සත්‍යෝ සුවපත් වෙත්වා යන ප්‍රාර්ථනාව. මේවා සැබවින්ම විශ්ව පණිවිඩයි. ඊළඟට බුද්ධියෙන් පහළවන විශ්ව පණිවිඩ මොනවාද කියලා බලමු. බොහෝ විට ස්වභාව ධර්මයේ පිළිබඳ තත්ත්ව දර්ශනයි බුද්ධියෙන් පහළ වෙන්නේ. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව ආදී විද්‍යාවන් ගොඩනැගිලා තියෙන්නේ ස්වභාව ධර්මයේ පිළිබඳ විද්‍යාඥයන් තුල පහළ වූ අනාවරණ කෙරෙන්. ඒ වගේම තර්කානුකූල චින්තනයනොත් එක්තරා දුරකට විශ්ව සත්‍යයන් අනාවරණය කරගන්න පුළුවන්. ගණිතය ඊට කදිම නිදර්ශනයක්. මීළඟට ප්‍රඥාවෙන් නිරාවරණය වන විශ්ව සත්‍යයන්ගේ ස්වභාවය බලමු. ප්‍රඥාව කියන්නේ තාර්කික චින්තනය ඉක්මවා ගිය බුද්ධියේ දිගුවක් ලෙස සැලකිය හැකි විශ්වයේ ගැඹුරු යථාර්ථයේ දකින විඥානයයි. පැහැදිලිද? දැන් ප්‍රඥාවයි බුද්ධිය අතර වෙනස මොකක්ද? ප්‍රඥාවේ තියෙනවා මෙන්න මේ ලක්ෂණ. ප්‍රඥාව සමස්තය දකිනවා. ඒට ආත්ම කේන්ද්‍රීය වූ පුද්ගල මනසෙන් ඔබට පවතින යථාර්ථය පෙනෙනවා. ප්‍රඥාව පහළ වුණාම මේ පවතින සම්මතයන් මිනිසුන් පිළිගත් මත ආදී පිළිබඳ මූලික ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රඥාව තියෙනකොට යමක් ඇසූ පමණින්ම ඒ සත්‍යද අසත්‍යද යන ක්ෂණිකව හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ විදිහට ප්‍රඥාවන්තයා ප්‍රශ්නයකදී ඒ කුමක්ද, කෙසේද, ඇයි ආදී වශයෙන් ප්‍රශ්න කරමින් ඒ සත්‍ය අසත්‍යතාව අනාවරණය කර ගැනීමට ක්‍රියා කරනවා. ප්‍රඥාවේ තව ලක්ෂණයක් තමයි ඒ පුද්ගලයා ස්වාධීන කරනවා. ඒ කියන්නේ මානසිකව, බුද්ධිමය වශයෙන් හා ආධ්‍යාත්මිකව පුද්ගලයා ස්වාධීන වෙනවා තමාගේ ප්‍රඥාව නිසා. ඇත්ත වශයෙන්ම ප්‍රඥාවෙන් බොහෝ විට පෙනෙන්නේ තමාගේ චිත්ත ස්වභාවයයි. ප්‍රඥාව පහළ වන තරමට කෙනෙකුට තමාව පෙනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආත්ම අවබෝධය ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම ප්‍රඥාවෙන් හෙළි වෙන්නේ, නිරාවරණය වෙන්නේ තමාගේ ස්වභාවය. ඒ වගේම ප්‍රඥාව නිර්මාණශීලී. මානසික ගැටලු විනිවිද දැකීමේ ප්‍රඥාව සමත් වෙනවා. කෙනෙකු තුළ ප්‍රඥාව විවර වීමත් සමග ඉගෙනීමේ හැකියාව තීව්‍ර වෙනවා. ඊට හේතුව ඉන් සිතේ ඇතිවන පැහැදිලි බව. දැන් මීළඟට පෙරකී ඉන්ද්‍රිය සංයෝගයෙන් පහළවන විශ්ව පණිවිඩ හඳුනාගත හැකි දර්ශක මොනවාද කියලා බලමු. අපට එවැනි දර්ශක කීපයක් හඳුනා ගන්න පුළුවන්. විශ්ව පණිවිඩයක් නම් එය ලෝක සත්‍යය කෙරෙහි මහා මෛත්‍රිය, ඔවුන්ගේ යහජීවනය හා ශාන්තියට මඟ පෙන්වන්නක් විය යුතුයි. එය මනුෂ්‍යයාගේ ප්‍රඥාව හා උත්තර චිත්තය අවදි කරන දර්ශනයක් විය යුතුයි. එය චිත්ත විසුද්ධිය උපදවන්නක් විය යුතුයි. ඒ වගේම මනුෂ්‍යයා වෙලී සිටින මුලාවලින් ඔහු අවදි කරවන්නක් විය යුතුයි. විශ්ව සත්‍යය ස්වයං ප්‍රත්‍යක්ෂ ගෝචර නිසා ඇසූ තරමින්මය සත්‍ය බව වැටහෙනවා. මේව ප්‍රඥාවෙන් හෙළි කරන විශ්ව සත්‍යයට එරෙහිව පුද්ගලයෙකුට තර්ක කරන්න බෑ. මොකද විශ්ව සත්‍යය තව දුරටත් ප්‍රශ්න කළ නොහැකි දෙයක්. මේ ප්‍රඥා දර්ශනය එක අතකින් පරමාණුද ඉක්මවා දකින සූක්ෂම වන අතර අනෙක් අතින් චක්‍රවාටද ඉක්මවා දකින පෘතුල වූවක් වෙනවා. විශ්ව සත්‍යය මනුෂ්‍යයන්ට රාජ්‍ය හෝ ආගමික අධිකාරිය යොදලා යටපත් කරන්න බෑ. මොකද ඉදිරියේ එන මනුෂ්‍යයන් යලි යලිය නැවත සොයා ගන්නවා. විශ්ව සත්‍යය ජාති, ආගම්, සංස්කෘති, දේශ, කාල මොවාගිය සනාතනික සත්‍යයයි. ඒ විශ්ව සත්‍යයෙන් දුරස්ත වන තරමට මනුෂ්‍යයා හා මනුෂ්‍ය සමාජය පරිහානියට පත් වෙනවා. මේ දර්ශක ඔස්සේ අපට විශ්ව සත්‍යය හඳුනාගත හැකි වන අතර විශ්ව සත්‍ය නොවන ඒවාද හඳුනාගෙන ඒවා බැහැර කිරීමට හැකියි.